හයවෙනි පිටුව රෝමන් අංක 3 අහනවා පුතේ මොකක්ද? සුබ සාධන භාණ්ඩ දෙකක් නම් කොට ඒවා සුබ සාධන භාණ්ඩ වශයෙන් සැලකෙන්නේ ඇයිදයි දන්නුම් ගන්න. පුතේ සුබ සාධන භාණ්ඩ දෙක නම් කළෙමු ඉස්සෙල්ලා. අධ්‍යාපනය සෞඛ්‍ය. සුබ සාධන භාණ්ඩ දෙකක් නම් කොට ඒවා සුබ සාධන භාණ්ඩ වශයෙන් හැඳින්වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. යන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය. අධ්‍යාපනය සෞඛ්‍ය. right. අධ්‍යාපනය සෞඛ්‍ය. ඒ පුතේ ඒවා සුබ සාධන භාණ්ඩ වශයෙන් හඳුන්වන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන දෙකේ පුළුල් වශයෙන් ජනිත වෙන මොන බාහිරතාවද පුතේ? ධන බාහිරතා. නැත්නම් බාහිර ප්‍රතිලාභ ජනිත වෙන. හරිද? පුළුල් වශයෙන් ධන බාහිරතා නැත්නම් බාහිර ප්‍රතිලාභ ජනිත වෙන. පුතේ අපි කියනවා පාරිභෝජනය කරන කෙනාට වගේම අන් අයටත් පුළුල් වශයෙන් බාහිර ප්‍රතිලාභ ජනිත වෙනවා. මෙන්න පුතේ පළවෙනි ලක්ෂණය. අධ්‍යාපනයේ සෞඛ්‍යයේ තියෙන පළවෙනි ලක්ෂණය. ලියන්න පුතේ ලක්ෂණය. පාරිභෝජනයේ තරංගකාරීත්වයක් පැවතී. පාරිභෝජනයේ තරංගකාරීත්වයක් පැවතී. පාරිභෝජනයේ තරංගකාරීත්වයක් පැවතී. පාරිභෝජනයේ තරංගකාරීත්වයක් පැවතී. දෙවෙනි ග්‍රන්ථේ පාරිභෝජනය සීමා කළ හැකි වීම. 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 එහෙනම් පුතේ ඔය ලක්ෂණ දෙක අනුව නම් ඕක මොන භාණ්ඩයක්ද? පෞද්ගලික භාණ්ඩයක්. ඔය ලිව්වේ පෞද්ගලික භාණ්ඩයක ලක්ෂණ දෙක. මේව සගල වරණක් දාලා යන්නේ පෞද්ගලික භාණ්ඩ. පෞද්ගලික භාණ්ඩ. ඔය 1 2 ලක්ෂණ අනුව නම් පුතේ ඔක මොන භාණ්ඩයක්ද? පෞද්ගලික භාණ්ඩ. ඔය ලක්ෂණ දෙක පෞද්ගලික භාණ්ඩයට තිබුණා. තුන්වෙනි ලක්ෂණය ලියන්න පුතේ. පුළුල් වශයෙන් බාහිර ප්‍රතිලාභ. පුළුල් වශයෙන් බාහිර ප්‍රතිලාභ ධන බාහිරතා. පුළුල් වශයෙන් බාහිර ප්‍රතිලාභ ධන බාහිරතා. පුළුල් වශයෙන් බාහිර ප්‍රතිලාභ ධන බාහිරතා ජනිත වීම. ජනිත වීම. පුළුල් වශයෙන් ධන බාහිරතා බාහිර ප්‍රතිලාභ ජනිත වීම. right. ඔන්න ඕකෙන් තමයි වෙනස් වෙන්නේ. සුබ සාධන භාණ්ඩයේ පුතේ නිතරම බිහි වෙනෝ මොන ප්‍රතිලාභද? ධන බාහිරතා නැත්නම් බාහිර ප්‍රතිලාභ. ඒකෙන් තමයි වෙනස් වෙන්නේ. right. අභ්‍යාසයක් තියෙනවා පුතේ කරා. පස්වෙනි අභ්‍යාසය කරා. පස්වෙනි අභ්‍යාසය කරා.
පහේ 1 2 දෙකම කරන්න. පස්වෙනි ප්‍රශ්නේ 1 2 දෙකම කරන්න. Right. අයන්න ආනොත්තේ සාගරයේ සිටින මත්ස්‍යයි පෞද්ගලික භාණ්ඩද පොදු භාණ්ඩ පොදු සම්පත්. එළියට සාගරයේ සිටින මත්ස්‍යයි පොදු සම්පත්. පොදු සම්පත්. රූපවාහිනී විකාශන සංඥා පොදු භාණ්ඩ. රූපවාහිනී විකාශන සංඥා පොදු භාණ්ඩ. ජීවන රටාව හා කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ මූලික පර්යේෂණ highlight කරන්නේ පර්යේෂණ දැනුම පොදු භාණ්ඩ. පර්යේෂණ දැනුම පොදු භාණ්ඩ. පර්යේෂණ දැනුම පොදු භාණ්ඩ. ඊළඟ ස්වාධිකාර බලපත්‍රයක් හිමි කරගත හැකි. අන්න වචන highlight කරන්න. ස්වාධිකාර බලපත්‍රයක් හිමි කරගත හැකි. ස්වාධිකාර බලපත්‍රයක් හිමි කරගත හැකි ඖෂධ සඳහා කරන පර්යේෂණ. පුදේ පර්යේෂණ පොදු භාණ්ඩ. ඒ පර්යේෂණයකින් හොයන දැනුම තමන්ට කියලා තනියම අයිති කරගන්න බෑ. ඒකයි පොදු භාණ්ඩයක් වෙන්නේ. ඒ දැනුම ප්‍රවේශ වෙන එක වළක්වන්න බෑ. හැබැයි මෙතන කියන්නේ එහෙම කතා ආරම්භය නෙවෙයි. තමන්ට කියලා තනි අයිතියක් ගන්න පුළුවන්. ස්වාධිකාර බලපත්‍රයක් හිමි කරගත හැකි පර්යේෂණ. අන්න පුතේ ඒවා කෙලින්ම එනවා පුතේ මොකක්ද? පෞද්ගලික භාණ්ඩ. පෞද්ගලික භාණ්ඩ. ඒ තනියම අල්ල ගන්න පුළුවන්. පෞද්ගලික භාණ්ඩ. Right? Next one.
පහත රඳහන් ලක්ෂණ සහිත භාණ්ඩ හෝ සේවාවලට උදාහරණය බැගින් දෙන්න. උදාහරණයක් දෙන්න කියලා කියන්නේ. පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැතිවද පාරිභෝජනය වැළැක්විය හැකි භාණ්ඩ හා සේවා. තරංගයක් නැති පාරිභෝජනයේ වළක්වන්න පුළුවන් භාණ්ඩ හා සේවා අර්ධ පොදු භාණ්ඩ උදාහරණ යටතේ මහා මාර්ග ක්‍රීඩාශාලා එලිමහන් උද්‍යාන සිනමා ශාලා අර්ධ පොදු භාණ්ඩයක් අයන්නට එන්නේ අර්ධ පොදු භාණ්ඩ සිනමා ශාලා උත්සව ශාලා ක්‍රීඩාගාර දාන්න ආයන්න පාරිභෝජනය වැළැක්විය නොහැකි නමුදු පාරිභෝජනයේ තරංකාරීත්වයක් පවතින භාණ්ඩ හා සේවා පාරිභෝජනය වැළැක්විය නොහැකි නමුදු පාරිභෝජනයේ තරංකාරීත්වයක් පවතින භාණ්ඩ හා සේවා පාරිභෝජනයේ තරංකාරීත්වය වැළැක්විය නොහැකි නමුදු පාරිභෝජනයේ තරංකාරීත්වය වළක්වන්න බැරි තරගයක් තියෙනවා පොදු සම්පත් උදාහරණයක් අහන්න පුතේ ලියන්න පොදු බිම් මේ තෘණ භූමි ගංගා සාගරය වනාන්තර යන්න පාරිභෝජනයේ තරංකාරීත්වයක් නොමැති හා පාරිභෝජනයේ වැළැක්විය නොහැකි භාණ්ඩ හා සේවා තරංකාරීත්වයක් නැති පාරිභෝජනයේ වැළැක්විය නොහැකි භාණ්ඩ හා සේවා පොදු භාණ්ඩ හරිද රයිට් ඊළඟ ප්‍රශ්නේ පුතේ උත්තරේ ප්‍රශ්නේ දෙකම තියෙනවා කියව ගන්න දැන් අපි යනවා බාහිරතා වලට ඔන්න එනවා බාහිරතා අපි එනවා බාහිරතා වලට right හේ බලමු බාහිරතා කොටස් දෙකයි ධන බාහිරතා සහ ඍණ බාහිරතා ඔයත් බාහිරතා third party effects තෙවන පාර්ශ්ව ප්‍රතිවිපාක කොටස් දෙකයි කොටස් දෙකයි එකක් ධන බාහිරතා අනික ඍණ බාහිරතා ධන බාහිරතා අනික පුතේ ඍණ බාහිරතා ඍණ බාහිරතා ධන බාහිරතා සහ ඍණ බාහිරතා පුතේ ධන බාහිරතා නැවත කෑලි දෙකයි පාරිභෝජනයේ ධන බාහිරතා නිෂ්පාදනයේ ධන බාහිරතා මොකද දෙකද එක පාරිභෝජනයේ ධන බාහිරතා දෙක නිෂ්පාදනයේ ධන බාහිරතා තුන පුතේ ඍණ බාහිරතා නැවත කෑලි දෙකයි පාරිභෝජනයේ ඍණ බාහිරතා හතර පුතේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා පාරිභෝජනයේ ධන බාහිරතා නිෂ්පාදනයේ ඍණ බාහිරතා ඊට පස්සේ පුතේ බලන්න හොඳට මේ ධන බාහිරතා තියෙනකොට සාරාංශයක් ගන්න වැඩි කොට ගන්න. ධන බාහිරතා තියෙනකොට ඕනෑවට වඩා අඩිය නිතුයි. සම්පත් ඌන උපයෝජනයක් සිදු. ඌන උපයෝජනයක් ඒ කියන්නේ ඕනෑවට වඩා අඩුවෙන් නිපදවන ඕනෑවට වඩා අඩුවෙන් නිපදවන
ඕනෑවට වඩා අඩුවෙන් නිපද වයි. ඍණ බාහිරතා කියනකොට සම්පත් අධිඋපයෝජනයක් සිදු. සම්පත් අධිඋපයෝජනයක් සිදු. සම්පත් අධිඋපයෝජනයක් සිදු. සම්පත් අධිඋපයෝජනයක් සිදු. ඒ කියන්නේ ඕනෑවට වඩා අඩුවෙන් නිපදවන. ඕනෑවට වඩා වැඩියෙන් නිපදවන. එනවා පුතේ ඕනවට වඩා අඩුවෙන් නිපදවයි ඕනවට වඩා වැඩියෙන් නිපදවයි. මේ දෙකම ගත්තොත් පුතේ ඕනවට වඩා වැඩි වුණත් ඕනවට වඩා අඩු වුණත් අපි කියනවා සම්පත් බෙදී යාම අකාර්යක්ෂම. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම. සම්පත් බෙදී යාම අකාර්යක්ෂම. එනම් බලන්න හොඳට බෝඩ් එකේ තියාගෙන බාහිරතා කෑලි දෙකයි ධන බාහිරතා සහ ඍණ බාහිරතා. ධන බාහිරතා දෙක නැවත කෑලි දෙකයි පාරිභෝජනයේ ධන බාහිරතා නිෂ්පාදනයේ ධන බාහිරතා. ධන බාහිරතා තියෙනකොට සම්පත් උපයෝජනයක් සිදුවේ. ඕනෑවට වඩා අඩුවෙන් නිපදවයි. ඍණ බාහිරතා තියෙනකොට පාරිභෝජනයේ ඍණ බාහිරතා නිෂ්පාදනයේ ඍණ බාහිරතා තියෙනකොට සම්පත් අධිඋපයෝජනයක් සිදුවේ ඕනවට වඩා වැඩියෙන් නිපද වයි. ඕනවට වඩා අඩුවෙන් හැදුවත් ඕනවට වඩා වැඩියෙන් හැදුවත් සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. right ලස්සනට දාගන්න පුතේ. දාන්නේ කොහෙදනේ? දාගන්න 8 වෙනි පිටුවේ යට. ලස්සන දා. 8 වෙනි පිටුවේ යට දාන්න. හරිද? එහෙනම් බලන්න තියෙන්නේ. ධන බාහිරතා තියෙනකොට සම්පත් අධිඋපයෝජනයක් සිද්ධ වෙනවා. ඍණ බාහිරතා ධන බාහිරතා තියෙනකොට සම්පත් උපයෝජනයක් සිද්ධ වෙනවා. ඍණ බාහිරතා තියෙනකොට අධිඋපයෝජනයක් සිද්ධ වෙනවා. අධි උනත් උණු උනත් සම්පත් බෙදී යාම අකාර්යක්ෂමයි. right. එනම් මේ බාහිරතා කැලි හතර යන කියනවා.
බාහිරතා යන්නේ කුමක් අදහසද බලන්න කියවන්න. කියනවා. කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් එම ක්‍රියාවට සම්බන්ධ නැති වෙනත් පාර්ශවයක් මත ඇති කරනු ලබන එහෙත් එම ක්‍රියාව කරනු ලබන පුද්ගලයා විසින් සැලකිල්ලට නොගන්නා ප්‍රතිලාභ හා පිරිවැය බාහිරතා යනුවෙන් හැඳින්වේ. බාහිරතාවන්හි ප්‍රභේද හතරක් පැහැදිලිව හඳුනාගත හැක. ලස්සනක් විදියට. පාරිභෝජනයේ ධන බාහිරතා, පාරිභෝජනයේ ඍණ බාහිරතා, නිෂ්පාදනයේ ධන බාහිරතා, නිෂ්පාදන ඍණ බාහිරතා. තකල එකට එකතු කරනවා දාන්න. හොඳයි. අපෙන් ඊළඟට අහනවා පුතේ මොකක්ද? පහත් දැක්වෙන බාහිරතාවන්ට උදාහරණය බැගින් දෙන්න. පහත දැක්වෙන බාහිරතාවන්ට උදාහරණය බැගින් දෙන්න. මොකක්ද උදාහරණ බැගින් දෙන්න? පළවෙනි එක මොකද්ද? නිෂ්පාදනයේ ඍණ බාහිරතා. ලැබෙන උදාහරණ කර්මාන්ත ශාලාවලින් කැලිකසල බැහැර කිරීම. කර්මාන්ත ශාලාවලින් කැලිකසල බැහැර කිරීම. නිෂ්පාදන ආයතන වලින් ගංගාවලට අපද්‍රව්‍ය මුදා හැරීම. ගංගාවට රසායනික ද්‍රව්‍ය මුදා හැරීම. ඊළඟට කුෂිකාර්මික කටයුතු නිසා පස සෝදා යාම. කුෂිකාර්මික කටයුතු නිසා පස සෝදා යාම. කුෂිකාර්මික කටයුතු නිසා පස සෝදා යාම. right. ඊළඟ නිෂ්පාදනයේ ධන බාහිරතා. මොනවද නිෂ්පාදනයේ ධන බාහිරතා? ධන බාහිරතා කියනවෙන්නේ කර්මාන්ත ශාලා පිහිටුවීම නිසා යටිතල පහසුකම් සංවර්ධනය වී. කර්මාන්ත ශාලාවක් නිසා බාහිරට වන ප්‍රතිලාභ මොනවද? කියනවා කර්මාන්ත ශාලා පිහිටුවීම නිසා යටිතල පහසුකම් සංවර්ධනය වී. දෙක කර්මාන්ත පුරයක් නිසා රැකියා අවස්ථා බිහිවීම. අන්න දැන් කර්මාන්ත ශාලාවක් පිහිටෙව්වම රැකියා අවස්ථා බිහිවෙයි. යටිතල පහසුකම් සංවර්ධනය වෙයි. පුහුණු ශ්‍රමිකයෝ බිහිවෙයි. අන්න පුතේ කර්මාන්ත ශාලාවක් නිසා අවට පරිසරයේ ඉන්න අයට වෙන හොඳ දේවල් වලට කියනවා ධන බාහිරතා. නරක දේවල් වලට කියනවා පුතේ ඍණ බාහිරතා. ධන ඍණ. ධන ඍණ. එහෙනම් කියනවා පුතේ මොකක්ද? කර්මාන්ත ශාලාවක් නිසා අවට පරිසරයේ ඉන්න අයට වෙන හොඳ දේවල් ධන බාහිරතා, නරක දේවල් ඍණ බාහිරතා. ධන ඍණ. මේ බලන්න. මෙන්න කර්මාන්ත ශාලාව. පැත්තක ඉන්න මිනිස්සුන්ට වෙන හොඳ දේවල් ප්‍රතිලාභ ධන බාහිරතා. මොනවද? රැකියා අවස්ථා බිහිවීම, යටිතල පහසුකම් දියුණු වීම, ඒවා. පුහුණු ශ්‍රමිකයෝ බිහිවීම. පිරිවැය තත්ත්ව නරක වලට කියනවා පුතේ ඍණ බාහිරතා. මොනවද? ගංගාවට අපද්‍රව්‍ය එකතු වීම, පරිසරය විනාශ වීම, රසායනික ද්‍රව්‍ය එකතු වීම, ඕක. යක්. ඊට පස්සේ ආනවා පුතේ පාරිභෝජනයේ ඍණ බාහිරතා, ධන බාහිරතා. ඒ කියන්නේ පුතේ මේක.
පාරිභෝජන කටයුත්තක් නිසා අවට මිනිස්සුන්ට වෙන හොඳ දේවල් සහ නරක දේවල්. පාරිභෝජන කටයුත්තක් නිසා අවට ඉන්න මිනිස්සුන්ට වෙන හොඳ දේවල් සහ නරක දේවල්. අවට ඉන්න මිනිස්සුන්ට හොඳ දේවල් වලට කියනවා පුතේ පාරිභෝජනයේ ධන බාහිරතා. නරක දේවල් වලට කියනවා පාරිභෝජනයේ ඍණ බාහිර ලෙන්ත යටින් යන්නේ. පාරිභෝජනයේ ඍණ බාහිරතාවට උදාහරණ දෙන්න. පෞද්ගලික මෝටරක ධාවනය මගින් සිදුවන පරිසර දූෂණය. පෞද්ගලික මෝටරක ධාවනය මගින් සිදුවන පරිසර දූෂණය. ඊළඟ අධික ශබ්දයෙන් ගුවන් විදුලියට සවන් දීම. 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 ඊළඟ මත්පැන් හා දුම්වැටි භාවිතය. මත්පැන් හා දුම්වැටි භාවිතය. මත්පැන් හා දුම්වැටි භාවිතය. හොඳයි. පාරිභෝජනයේ ධන බාහිරතා. මොනවද උත්තේ ධන බාහිරතා තියෙන පාරිභෝජන කටයුතු? අධ්‍යාපනය ලැබීම නිසා සමාජයේ සිදුවන ප්‍රතිලාභ. කෙනෙක් ඉගෙන ගත්තම පුතේ මුළු මහත් සමාජයටම ප්‍රතිලාභ. ඒවා යහපත් සෞඛ්‍ය පුරුදු නිසා අන්‍යයන්ට ඇතිවන හිතකර ප්‍රතිඵල. දැන් කෙනෙක් ඉන්න ඔයාට යහපත් සෞඛ්‍ය පුරුදු තියෙනවා. මොනවද? එයා මාස්කාරිය දානවා. මේ අනවශ්‍ය සංචරණ කරන්නේ ගෙදෙට්ටම වෙලා ඉන්නේ. එයාගෙන් පුතේ යන සමාජයට හිතකර ප්‍රතිපාක. බෝවන රෝග වළක්වා ගැනීමට එන්නත් ලබා ගැනීම. දැන් පුතාටත් මේ දවස්වල එන්නතක් දෙනව නේද? ඔව් ඔයාලා බය වෙලත් ඉන්නවා කියලා ආරංචි මට. හහා ලැජ්ජයි. එන්නත ගහගන්න බය වෙච්ච උන් ඉන්නවද මට පාවලා දෙන්න පුළුවන් නම්? එන්නත ගහගන්න බය වෙච්ච අය යාළුවෝ ඉන්නව පොඩක්. දැන් එන්නත ගහන්න යන්නේ නේද? බය ඉන්න සමහරුන් එන්නත ගැහුවම මේ මොනවද වෙනවා කියලා. කසුන් නැත්තද මේ කසුන් බයයි කියලා මෙන්න මේ කට්ටිය කියනවා. හරිද? ඔව් ළමයි බය වෙලා ඉන්නවා කියලා අපේ ආරංචියක් තියෙනවා කමක් නැහැ. නේද? ඔව්. අපි ඉගෙන කතා කරමු. යහපත් ඊට පස්සේ බෝන එන්නත් ලබා ගැනීම හිත කරපොත්. හරිද? right. හොඳයි. ඊළඟට ආහන වෛල වස්බන් පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය සහ සමාජ පිරිවැය අතර වෙනස පෙන්වා දෙයි. මොකද කියන්නේ? පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය සහ සමාජ පිරිවැය අතර වෙනස පෙන්වා දෙන්න. මොකද කියන්නේ? පෞද්ගලික පිරිවැය, බාහිර පිරිවැය සහ සමාජ පිරිවැය අතර වෙනස පෙන්වලා දෙන්න. කරමුනේ. මෙන්න මේකයි පුතේ කතාව. යම් නිෂ්පාදන හෝ පාරිභෝජන කටයුත්තකදී අදාළ කටයුත්ත කරන පාර්ශවය විසින් දරන පිරිවැය පෞද්ගලික පිරිවැය. එහෙනම් මේ බලන්න ඕද? යම් නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් කරද්දී
නේද? අදාළ කටයුත්ත කරන පාර්ශවය විසින් දරන පිරිවැයට කියනවා පුතේ නමක් පෞද්ගලික පිරිවැය. මේ බලන්න. මෙන්න කර්මාන්ත ශාලාවක් තියෙනවා. මේ කර්මාන්ත ශාලාවේ පුතේ මේ නිෂ්පාදන කටයුත්ත කරන පුද්ගලයා දරන ඍජු හා වක්‍ර පිරිවැයට කියනවා පෞද්ගලික පිරිවැය. පෞද්ගලික පිරිවැය. මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුත්ත කරන පුද්ගලයා දරන පිරිවැය. අපි කියන ඍජු පිරිවැය වක්‍ර පිරිවැයනේ. පිරිවැයට කියන පෞද්ගලික පිරිවැය. අන්න රුපියල් එයා 50000ක් ගන්න. ඒක මොකද්ද? ඍජු පිරිවැය. මේ නිෂ්පාදන කටයුත්ත නිසා පුතේ බැහැර කරනවා කසල. කසල බැහැර කරනවා. කසල බැහැර කරාම පුතේ මේ පැත්තක ඉන්න බාහිර පාර්ශවයන් ඒක පිරිවැය. බාහිර මිනිසුන්ට කරදරයක්. ඒ බාහිර මිනිසුන්ට සිදුවන හානිය අපහසුතාව අපි බාහිර පිරිවැය කියලා කියනවා. අපි ඇස්තමේන්තු කරනවා පෞද්ගලික පිරිවැය 5000යි බාහිර පිරිවැය මෙන්න මේ වෙන හානිය 3000යි. එහෙනම් මේ දෙකේ එකතුව පුතේ අපි කියන මොකක්ද? සමාජ පිරිවැය. මේ දෙකේ එකතුවෙන් හැදෙන්නේ සමාජය. කර්මාන්ත ශාලාකාරය අතර පැත්තක ඉන්න එක දෙන්නගේ එකතුවෙන් හැදෙන සමාජ පිරිවැය. සමාජ පිරිවැය කියන්නේ 8000. ඔන්න ඔතන ඉස්සරහින් චූටියට මෙන්න මේක දාගන්න. චූටියට ඔක දාගන්න. Right. හොඳයි. එහෙනම් පුතේ මෙන්න නිර්වචන තුන. අදාළ ආර්ථික කටයුත්තට ඍජුවම සම්බන්ධ වෙන පාර්ශ්වය දරන පිරිවැය ඍජු පිරිවැය. ඒකට සම්බන්ධයක් නැති බාහිර පාර්ශ්වයන් දරන පිරිවැය බාහිර පිරිවැය. මේ දෙකේ එකතුව සමාජ පිරිවැය. යන්නේ ලියන්න හිස්තර මත සමාජ පිරිවැය යනු සමාජ පිරිවැය යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් මගින් කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් මගින් සමස්ත සමාජයටම දැරීමට සිදුවන පිරිවැය. සමස්ත සමාජයටම දැරීමට සිදුවන පිරිවැය. කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් මගින් සමස්ත සමාජයටම දැරීමට සිදුවන පිරිවැය. සමස්ත සමාජයටම දැරීමට සිදුවන පිරිවැය.
නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් මගින් සමස්ත සමාජයටම දැරීමට සිදුවන පිරිවැය. හරි. එහෙනම් පුතේ සමාජ පිරිවැය හැදෙන්නේ කෑලි දෙකක එකතුවෙන්. මොකද කෑලි දෙක? පෞද්ගලික පිරිවැය දන බාහිර පිරිවැය. ලියන්න පෞද්ගලික පිරිවැය සමානයි සමාජ පිරිවැය සමානයි පෞද්ගලික පිරිවැය දන බාහිර පිරිවැය. මේ සමාජ පිරිවැය සමානයි පෞද්ගලික පිරිවැය දන බාහිර පිරිවැය. හොඳයි. එන ආයෙ කියමු පුතේ. පෞද්ගලික පිරිවැය කියන්නේ අදාළ නිෂ්පාදන පාරිභෝජන කටයුත්තට ඍජුවම සම්බන්ධ වන පාර්ශවය විසින් දරන පිරිවැය. අදාළ ආර්ථික කටයුත්තට ඍජුවම සම්බන්ධ වන පාර්ශවය විසින් දරන පිරිවැය. බාහිර පිරිවැය කියන්නේ ඊට සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිස්සු දරන පිරිවැය. සමාජ පිරිවැය කියන්නේ පෞද්ගලික පිරිවැය බාහිර පිරිවැය දෙකේ එකතු. හරිද? right. ඊළඟ කියනවා ධන බාහිරතා සහිත ආර්ථික ක්‍රියාවන් දෙකක් සඳහා උදාහරණ දෙන්න. ධන බාහිරතා සහිත ආර්ථික ක්‍රියාවන් දෙකක් සඳහා උදාහරණ දෙන්න. මොනවද පුතේ මේ ධන බාහිරතා තියෙන ආර්ථික ක්‍රියාවන් දෙක? උදාහරණ බලන්න පළවෙනි කියනවා. ආයතනයක් විසින් ලබා දෙනු ලබන තාක්ෂණික පුහුණු. ආයතනයක් විසින් ලබා දෙනු ලබන තාක්ෂණික පුහුණු. තව නව තාක්ෂණය සඳහා කෙරෙන පර්යේෂණ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ගං වතුර වැළැක්වීමේ වැඩසටහන්, අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහන්, පුණ්‍යාදාර, සනීප ආරක්ෂක පුරුදු, මීමැසි පාලනය, ලස්සන උයන්පත්. දැන් පුතාට පුළුවන් විභාග ලියලා නේද? ගේ දොර ලස්සනට හදන්න පුළුවන් විදුලි එහෙම හදලා මල් හිටවල. දැන් දුවෙක් ඉන්න ගෙදරක් නම් අනිවාර්යෙන් මල් තියෙන්න ඕන නේද? දැන් විභාග ලිය තා මාස දෙකකින් විභාග ලියනවනේ. විභාග කල්යන එකක් නෑ පුතේ. ඔන්න දැන් අර ආයුධ පත්‍ර යොමු කරන්න තීරණය කළා ගුරු විදුහල්පතිවරු. විභාග කල්යන එකක් නෑ කියන තැනට දැන් එමින් තියෙනවා. එහෙනම් තා මාස දෙකකින් හරිද? ගෙදර මල් හිටවලා ලස්සනට ගෙදර එහෙම හදලා තියන්න පුළුවන් නේද? යොම් පියොම් කටයුතු පුරුදු වෙන්න. ඒවට ඔන්නම අවස්ථාව උදා වෙනවා. හරිද? right. යා. හොඳයි. නිදසුනක් යොදා ගැනීමෙන් පහත සංකල්ප පැහැදිලි කරන්න. පෞද්ගලික ප්‍රතිලාභ, බාහිර ප්‍රතිලාභ සහ සමාජ ප්‍රතිලාභ. මේ බලන්න පුතේ කතාව. ඔන්න මම පෙන්නනවා. පුතේ ඔන්න තියෙනවා ඇඟලුම් කර්මාන්ත ශාලාව. දින ඇඟලුම් කර්මාන්ත ශාලාව. ඔන්න දින ඇඟලුම් කර්මාන්ත ශාලාව. හරිද? right. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තියෙනවා. මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් අවුරුද්දක් නිෂ්පාදනය කළාට පස්සේ ලැබෙන ලාභය කීයද? ලාභය රුපියල් 80000. රුපියල් 80000ක ලාභයක් ගත්තා. රුපියල් 80000ක ලාභයක් ගත්තා. හරිද? ලාභය කීයද? 80000. ඒක පුතේ මෙයාගේ මොන ප්‍රතිලාභයේද? පෞද්ගලික ප්‍රතිලාභ. ඒක මොකක්ද පුතේ මෙයාගේ? පෞද්ගලික ප්‍රතිලාභ. දැන් මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ එළියට දාන මේ රෙදි පටි අපි ඔය කියන්නේ කට් පීස් කියලා. රෙදි පටි පාවිච්චි කරලා මේ
අවට කතුන් මකුණ අවට කතුන් රෙදි පටි බොමුතුරුණු කඹ පාපිසි යන ගරාජ් වල අත පීඩාන ඒවා හදලා විකුණලා රුපියල් මිලියන රුපියල් 1000ක ආදායමක් ගන්න. ඒකට කියනවා බාහිර ප්‍රතිලාභ. එහෙනම් පුතේ බලන්න මේ සමස්ත ක්‍රියාවලිය මේ ඕවර්ऑल process එකේ සමාජයට ලැබෙන ප්‍රතිලාභය කීයද? මේ දෙකේ එකතු. සමාජ ප්‍රතිලාභය 9000. එහෙනම් මම කියනවා පුතේ නිෂ්පාදන කටයුත්තේට සම්බන්ධ පාර්ශවය විසින් ඍජුවම ලබන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. මේ නිෂ්පාදන කටයුත්තට ඍජුවම සම්බන්ධ පාර්ශවය විසින් ලබන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය. මේ පැත්තක ඉන්න මිනිස්සු ලබන ප්‍රතිලාභය බාහිර ප්‍රතිලාභය. මේ දෙක එකතුවෙන් හැදෙනවා සමාජ ප්‍රතිලාභය. ලස්සනට. යා පෞද්ගලික ප්‍රතිලාභ කියන බලන්න හොඳට. කිසියම් ආර්ථික ක්‍රියාවක් කරන පුද්ගලයා විසින් ලබන ප්‍රතිලාභය පෞද්ගලික ප්‍රතිලාභය නම් වේ. ලැබුණු උදාහරණයක් ඇඟලුම් කර්මාන්ත ශාලාවක හිමිකරු ඇඟලුම් කර්මාන්ත ශාලාවක හිමිකරු රුපියල් 50,000ක රුපියල් 80,000ක සුද්ධ ලාභයක් උපයා ගැනීම ඔහුගේ පෞද්ගලික පිරිවැය.
සුද්ධලාභයක් උපයා ගැනීම ඔහුගේ පෞද්ගලික පිරිවැය. පෞද්ගලික ප්‍රතිලාභය. ඔහුගේ පෞද්ගලික ප්‍රතිලාභයයි. ඔහුගේ පෞද්ගලික ප්‍රතිලාභයයි. right. උපයා ගැනීම ඔහුගේ පෞද්ගලික ප්‍රතිලාභයයි. යා. බාහිර ප්‍රතිලාභ ළඟ යන පුතේ. බාහිර ප්‍රතිලාභ යනු බාහිර ප්‍රතිලාභ යනු බාහිර ප්‍රතිලාභ යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා ඊට සම්බන්ධයක් නැති නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා ඊට සම්බන්ධයක් නැති තුන්වන පාර්ශවයන් මත ඇති කරන ප්‍රතිලාභයන්ය. තුන්වන පාර්ශවයන් මත ඇති කරන ප්‍රතිලාභයයි. ආයි කියන්න බාහිර ප්‍රතිලාභ යනු කිසියම් නිෂ්පාදන හෝ පාරිභෝජන ක්‍රියාවක් නිසා එම ආර්ථික කටයුත්තට සම්බන්ධයක් නැති තුන්වන පාර්ශවයන් මත ඇති කරනු ලබන ප්‍රතිලාභය. උදාහරණයක් තේ ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් ඉවත දමන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ඉවත දමන රෙදි පටි භාවිතා කර අතුරු නිෂ්පාදන රෙදිපටි භාවිතා කර රුපියල් 1000ක ආදායමක් උපයා ගැනීම. රෙදිපටි භාවිතා කර රුපියල් 1000ක ආදායමක් උපයා ගැනීම. හරිද? right. හොඳයි. රුපියල් 1000ක ආදායමක් උපයා ගැනීම. හරිද? right. හොඳයි. පුතේ සෙනසුරාදා ඉරිදා උදේ 6 දාන්න මට කියන්න පුතේ පුළුවන් වෙලාව මොකද්ද? තා අතිරේක පන්තියද? පුතේ මෙහෙම කරන්න පුතේ. උදේ පාන්දර පැය දෙකක් මේ පන්තියට ගත්තා කියලා අවුලක් නෑනේ. හිතන්නකෝ. ඔන්න 6 පන්තියක් දෑවා කියලා. දැන් දවස් 3ක් නේ. පහුවදා ගහරුවාදා සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙනුත් එකක් දාන්න. 6 දැන් ඒක නිකන් නෑ වගේ නෑ කොහොමද යන්නේ උදේ පාන්දර නැගිටලා නිකන් අර නිදිමතයා වගේ ටිකක් වෙලා ඉන්නවනේ නේද? හා නැද්ද? නිකන් ඔයා උදේ පාන්දර නැගිටලා නිකන් මෙහෙ කර කගා පැය දෙකක් නිකන් ඉන්නවනේ නිකන්. අන්න හරි ගේ කොහොමද ළමෙක් වගේ කියනවා කොහොමද උදේට කරන වැඩක් නැහැ. අර කම්මැලි අරින වෙලාව. අර නිදිගැට කඩන වෙලාව. උදේ 6 ඉඳන් 8 වෙනකන් අපි පන්තිය කරමු. අර පුතාලා කියන්නේ ඉරිදද හොඳ සෙනසුරාදද? ඔය දෙකෙන් එකක දාන්න. ඉරිදද හොඳ සෙනසුරාදද දේ පන්ති කරන්න හොඳ. ඉරිදා 6-8 දාන්නද? සෙනසුරාදා 6-8 දාන්න. මැසේජ් එක දාන්න පුතේ. ඉරිදා. ඉරිදා හොඳයි නේ. එහෙනම් පුතේ
ඉරිදා සවුදා අඟහරුවාදා කියන දවස් තුන මතක තියාගන්න ලේසියිනේ. ඉරිදා සවුදා අඟහරුවාදා කියන දවස් තුනේ paper class උදේ 6 8. මම කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඒ පැය දෙක නෑ කියලා හිතන්න. ඒක දැන් උදේ වුණ 6ට නැගිට්ටා. නැගිටලා යා තේ එකක් බීලා ඇඹරි ඉඳලා නිවට පිට බලලා එන්න. ඒම කරලා යනෝනේ පැය දෙකක්. ඒ පැය දෙක. ඒක නිකන් දවසට අයිති පැය දෙකක් නෙවෙයි වගේ මට එහෙම හිතෙනවා නිකන්. දැන් දවසට අයිති පැය දෙකක් වගේ නෙවෙයි නිකන් කර. නිකන් අර දන්නවනේ නේ අර රික්තකයක් වගේ. හාද එනවන්න අද ඉඳලා සවුදා ඉරිදා සවුදා අඟහරුවාදා 6 8 පේපර් ක්ලාස් එක තියෙනවා. අදත් උදේ හොඳ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරා. ඔබ දැක්ක නේද? ඔව්. ඔන්න එන පුතේ ඒ දවස් තුන ෆික්ස් ඩේට් බවට පත් කරගන්නවා. මේ ඉදිරි දින ටිකේ පේපර් ක්ලාස් එක දවස් 3ක් වැටෙනවා. දැන් අනිත් පන්ති තියෙනවා. හරිද? රයිට්. කලබලයක් ඇති කරගන්න එපා. අනිත් පන්තියේ සාමාන්‍ය විදිහට යනවා අතව අතිරේක පන්තියක් වැටෙනවා. පේපර් ක්ලාස් එක කරමු. එතකොට ඔන්න පුතේ මේ රාජ්‍යාතිකේ කෑල්ල ඉවර කරලා ගෙවුම් සේස ඉවර කරගත්තා මේ දවස් කීපය ඇතුලේ. ලබන මාස මුල් සතියේම ටියුට් ටික බෙදෙනවා. අපිට ඉතුරු වෙන්නේ එතකොට විදේශ වෙළඳාම රිවිෂන් එකයි සංවර්ධනය. මගේ වැඩේ මම කළා. ඔන්න පේපර් වලට දවස් 3ක් විතර දාවම හරියි. මේ අහන අයියෝ බ්‍රහස්පතින්ද උදේ පාන්දර පන්ති තියෙනවා. බදාදා මේ අඟහරුවාද පන්ති එහෙම තියෙනවා. ඊට අමතරව අර පන්ති දෙක. දවස් 5ක් පන්ති යන්නේ. රයිට්. හොඳයි. සතුටුයි නේද? ඔව් සතුටුයි. සමාජ ප්‍රතිලාභ. පුතේ සමාජ ප්‍රතිලාභ කියන්නේ මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභයේ බාහිර ප්‍රතිලාභයේ දෙකේ එකතු. ආලියනුත් යටින් ඉහත කර්මාන්ත ශාලාවේ හිමිකරු ලබන ප්‍රතිලාභයත් 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 රෙදි කැබලි වලින් අතුරු නිෂ්පාදන බිහිකොට ලබන ප්‍රතිලාභයත් රෙදි කැබලි වලින් අතුරු නිෂ්පාදන බිහිකොට ලබන ප්‍රතිලාභයත් යන දෙකෙහි එකතුවෙන් සමාජ ප්‍රතිලාභය සකස් වේ. සමාජ ප්‍රතිලාභය සකස් වේ. සමාජ ප්‍රතිලාභය සකස් වේ. හරිද? සමාජ ප්‍රතිලාභය සකස් වේ. දැන් පුතේ ලස්සනට යන්න. සමාජ ප්‍රතිලාභ සමානයි පෞද්ගලික ප්‍රතිලාභ ධන බාහිර ප්‍රතිලාභ. සමාජ ප්‍රතිලාභ සමානයි පෞද්ගලික ප්‍රතිලාභ ධන බාහිර ප්‍රතිලාභ. හොඳයි. හොඳයි. යන්න. පාරිභෝජනයේ හා නිෂ්පාදනයේ ඍණ බාහිරතා. පාරිභෝජනයේ හා නිෂ්පාදනයේ ඍණ බාහිරතා.
පාරිභෝජනයේ හා නිෂ්පාදනයේ ඍණ බාහිර. ඔන්න පුතේ රූප සටහන් වලට එන්න හදන්න. මොකටද අපි එන්න හදන්නේ මේ? රූප සටහන් වලට එන්න හදන්න. බලමු. පුතා දන්නවා බාහිරතාවල අපිට ප්‍රස්ථාර අඳින්න එනවා. ප්‍රස්ථාර 8ක් තියෙනවා. ඒකේ මූලික හතර අපි හදලා ඊළඟට ඊළඟට. මොකද කියන්නේ? පාරිභෝජනයේ නිෂ්පාදනයේ ඍණ බාහිරතාව වෙන්නන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම පාරිභෝජනයේ ඍණ බාහිරතාව. පුතේ පාරිභෝජනයේ බාහිරතාව පෙන්වන්න ගන්නේ අපි ඉල්ලුම් පත්‍රය. ඇයි? පාරිභෝගිකයට සම්බන්ධ ඉල්ලුම් පත්‍රය. නිෂ්පාදනයේ බාහිරතාව පෙන්වන්න ගන්නේ අපි සැපයුම් පත්‍රය. ඒ වෙලින් අපි මුල් කාලේ ගන්න දේවල්. හරිද? අපි ඉස්සෙල්ලාම ගමු පාරිභෝජනයේ ධන බාහිරතාව. අයන්න යටතේ පචේදී මුල් කෑල්ල highlight කරන්න. පාරිභෝජනයේ ඍණ බාහිරතාව. පාරිභෝජනයේ ඍණ බාහිරතාව. මේ බලන්න පුතේ හොඳට. පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් ගැන සාකච්ඡා කරන්න. මෙන්න බලන්න පුතේ හොඳට. මෙන්න ඉන්නවා දුම් වැටියක් උරන එකේ. දුම් වැටියක් උරන පුද්ගලයෙක් ඉන්නවා. හරිද? මෙන්න දුම් වැටි. හරිද? මේ දුම් වැටිය ඉරීමෙන් ඌ ලබන ප්‍රතිලාභය අපි කියනවා පුතේ පෞද්ගලික ප්‍රතිලාභය. පෞද්ගලික ප්‍රතිලාභය. අපි තුන් 50යි. දුම් වැටියෙන් පෞද්ගලික ඌ ලබන ප්‍රතිලාභය ඒකකයක් විදිහට තමයි ඉලක්කම 50යි. අපි දන්නේ නැති මේ දුම් ටිකක් උඩට අරන් එළියට දැම්මම ලබන ප්‍රතිලාභය මොකක්ද කියන්නේ? නේද? ප්‍රතිලාභය මොකක්ද කියන්නේ? දැන් අපි නිකන් ඉදවන ප්‍රතිලාභය 50යි. හරිද? හැබැයි මේ විසදුම් සුළඟේ පාවි පරිසරයට එකතු වෙලා මෙන්න මේ අවට ඉන්න මිනිස්සයාට මේ විසදුම් හුස්ම ගන්න ගිහිලා අපහසුතාවයට පත් වෙනවා. ගන්ධසාරේ බෑ. විසදුම් හුස්ම අරන් මෙයාට ගන්ධසාරේ ඉන්න බෑ. මෙයාට මොකද වෙන්නේ? අපහසුතාවයට පත් වෙනවා. නාය වහ ගන්නවා. කන් දෙක වහ ගන්න මේ දුම් වලට සැරට. අන්න පුතේ ඒකට කියනවා පෞද්ගලික පිළ. මේ බාහිර පිළ. බාහිර පිළ. බාහිර පිළ. එහෙනම් බලන්න පුතේ මෙන්න බාහිර පිළිවෙල. පැත්තක ඉන්න මිනිහා දරපු පිළිවෙල කීයද? බාහිර පිළිවෙල. 30යි. අන්න එහෙනම් පුතේ අර ප්‍රතිලාභ ධන පිළිවෙල ඍණ කියලා හිතන්නකො නිකන් අයියෝ. මං අහනවා පුතාගෙන් මෙන්න මේ කතාව. මේ මහාන පුතාගෙන් මොකක්ද අහන්නේ? සමාජයක් විදියට ප්‍රතිලාභය කීයද? සමාජ ප්‍රතිලාභය කීයද? සමාජයක් විදියට ලබන සමාජ ප්‍රතිලාභය කීයද? සමාජ ප්‍රතිලාභය කීයද? සමාජ ප්‍රතිලාභය කීයද? බලන්න පුතේ. පෞද්ගලික ප්‍රතිලාභය 50යි. බාහිර පිරිවැය කියයි. මූ ප්‍රතිලාභ ලැබුවට කමා වැඩක් නැහැ. සමාජය අනිත් එක පිරිවැයක් ගන්න. මේ ප්‍රතිලාභයට පිරිවැය සුළු වෙලා පුතේ. සමාජ ප්‍රතිලාභය කීයද? 20යි. 20යි. එහෙනම් පුතේ පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට හරිද? පෞද්ගලික ප්‍රතිලාභ වලට වඩා මෙන්න පෞද්ගලික ප්‍රතිලාභ වඩා සමාජ ප්‍රතිලාභ අඩුයි.
පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. එහෙනම් බලන්න පෞද්ගලික ප්‍රතිලාභය 50යි. සමාජ ප්‍රතිලාභය 20. නම් බාහිර පිරිවැයක් තියෙනකොට පාරිභෝජනයේ පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. සමාජ ප්‍රතිලාභය අඩුයි. පැහැදිලිද? right. දැන් පුතේ ඔක අපි ප්‍රස්ථාරයක පෙන්නනවා. කොහොමද ප්‍රස්ථාරයක පෙන්නන්නේ? මෙන්න මේ. අපි ඉල්ලුම් වක්‍ර දෙකක් ගන්නවා. ගහලා කියනවා උඩ තියෙන මොන ප්‍රතිලාභද? වැඩි එක මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභ. අඩු එක මොකක්ද? සමාජ ප්‍රතිලාභ. මෙතන ඉන්න පෞද්ගලික ප්‍රතිලාභ. පෞද්ගලික ප්‍රතිලාභ. යට මොකක්ද? සමාජ ප්‍රතිලාභ. සමාජ ප්‍රතිලාභ. එහෙනම් කියන්නේ මොකද? පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. පෞද්ගලික ප්‍රතිලාභය අපි සංකේත පෞද්ගලික ප්‍රතිලාභයෙන් MBP. සමාජ ප්‍රතිලාභය MBS. ඊට පස්සේ ආන්තික කියන වචන දෙක නිකන් දාන්න. අපිට කියන්න පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය. අපි වචන කැලලක් දානවා ආන්තික. ආන්තික. ඔන්න පුතේ ආන්තික එහෙනම් පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට ආයි මුල ඉඳලා යනවා. පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට මේ පෞද්ගලික ප්‍රතිලාභයෙන් බාහිර පිරිවැය අඩු වෙලා හැදෙන මොකක්ද පුතේ? සමාජ ප්‍රතිලාභය. සමාජ ප්‍රතිලාභය. එහෙනම් පුතේ බලන්න සමාජ ප්‍රතිලාභය මෙන්න පාරිභෝජනයේ ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. අපි කියනවා පෞද්ගලික ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රයට පහළින් පිහිටනවා සමාජ ප්‍රතිලාභ දැක්වෙන ඉල්ලුම් වක්‍රය. මෙන්න රූපේ මෙන්න පුතේ මේ අවට තියෙන දේවලුත් දාගන්න. right ඉක්මනට.
පෞද්ගලික මේ පාරිභෝජනයේ ධන බාහිරතාවක් තියෙනකොට ඍණ බාහිරතාවක් තියෙනකොට පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. ඒ සුළු වෙනවනේ. පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභය අඩුයි. අර පෙන්නන්නේ පෞද්ගලික ප්‍රතිලාභ වැඩි සමාජ ප්‍රතිලාභ අඩුයි. ඉල්ලුම් වක්‍ර දෙකක් ගහලා තියෙනවා. පෞද්ගලික ප්‍රතිලාභ දැක්වෙන එකට යටින් සමාජ ප්‍රතිලාභ දැක්වෙන එක තියෙනවා. එච්චරයි. හරිද පුතේ? right. යන් ඊළඟ. ඊට පස්සේ පුතේ පාරිභෝජනයේ ධන බාහිරතා රූපය ඇදලා. පාරිභෝජනයේ ධන බාහිරතා රූපය ඇදලා ඉන්නේ. ඊට පස්සේ යන් එහා පිටුවේ මැද එක. පාරිභෝජනයේ ධන බාහිරතා. එහා පිටුවේ මැද එක. ඍණ බාහිරතා කළානේ. ධන බාහිරතා රූපය ඇදලා. ධන බාහිරතා රූපය ඇදලා. මෙන්න බලන්න පුතේ කතාව. හරි ලේසි මේවා හරි ලේසි. යන්න. පාරිභෝජනයේ ඍණ බාහිරතා. පුතේ ධන බාහිරතා මෙන්න කෙනෙක් මෝටර රථයක් පාවිච්චි කරනවා. පැහැදිලිද? එයා පාවිච්චි කරන මෝටර රථෙන් එයා ලබන පෞද්ගලික ප්‍රතිලාභය අපිට කියන දාන 500යි. එයා ගමනක් යද්දී පෞද්ගලික ප්‍රතිලාභ 500යි. මේ මෝටර රථේ පාවිච්චි කරන ගමන් එයා කිට්ටුව පාතේ ඉන්න අය දාගෙන යනවා. ඔය පාරවල් වල ඉන්න හාල් කැලිත් දාගෙන යනවා. ඒ ප්‍රවාහන පාසුකම් ගන්නවා. ඒවට කියනවා බාහිර ප්‍රතිලාභ. මොනවද පුතේ ඒවා? බාහිර ප්‍රතිලාභ. ඒවා මොනවද පුතේ? බාහිර ප්‍රතිලාභ. පෞද්ගලික බාහිර ප්‍රතිලාභ 100ක්. එහෙනම් මම අහනවා මෙයාගේ මේ මෝටර රථ පාරිභෝජනය කියන කටයුත්තේ සමාජයක් විදියට ලබන ප්‍රතිලාභය කීයද? සමාජයක් විදියට ලබන ප්‍රතිලාභය සමාජ ප්‍රතිලාභය 600යි. සමාජ ප්‍රතිලාභය 600යි. සමාජ ප්‍රතිලාභය කීයද? 600යි.
සමාජ ප්‍රතිලාභය 600. එහෙනම් බලන්න පුතේ හොඳට. පෞද්ගලික ප්‍රතිලාභය බාහිර ප්‍රතිලාභය. ප්‍රතිලාභනේ. පෞද්ගලික ප්‍රතිලාභයට බාහිර ප්‍රතිලාභය එකතු වුණාම සමාජ ප්‍රතිලාභය කීයද? 600. 600. එහෙනම් පුතේ මෙන්න පෞද්ගලික ප්‍රතිලාභය 500යි. බාහිර ප්‍රතිලාභය 100යි. සමාජ ප්‍රතිලාභය කීයද පුතේ? 600. දැන් ඕක ප්‍රස්ථාරිකව නිරූපණය කරන්නේ මෙහෙමයි. ඉල්ලුම් වක්‍ර දෙකක් ගන්නවා. බලන්න කොච්චර සෝද්ද කියලා. ඉල්ලුම් වක්‍ර දෙකක් ගන්නවා. හරිද? දැන් බලන්න උඩ වැඩි මොකක්ද? වැඩි එක උඩින් ලියන අඩු එක යටින් ලියන. වැඩි එක උඩින් ලියන අඩු එක යටින් ලියන. වැඩි මොකක්ද? පෞද්ගලික ප්‍රතිලාභ. එහෙනම් දැන් පෞද්ගලික ප්‍රතිලාභ. අඩු එක යටින් ලියන්න. සමාජ ප්‍රතිලාභ. අඩු එක යටින් ලියන්න සමාජ ප්‍රතිලාභ. ආන්තික කියන වචනේ කැලේ නිකන් එල්ලයි. එල්ලුවේ නැතත් ප්‍රශ්නයක් නෑ. ආන්තික කියන වචනේ නැතා කියලා ප්‍රශ්නකුත් නෑ. මෙන්න MB P MBS මම පුතාට කියලා ඇති මේ මාස පේපර් ටික ලියන්න අවුරුදු 10ක පාස් පේපර් තියාගන්න. හොඳ වැඩේ පොඩි වැරදීමක් වුණා. සමාජ ප්‍රතිලාභය 600යි. බලන්න වැඩි එක මොකක්ද? වැඩි එක මොකක්ද? සමාජ ප්‍රතිලාභය 600යි. චූට්ටක් කරනවා. සමාජ ප්‍රතිලාභය 600යි. වැඩි සමාජ ප්‍රතිලාභෙනේ. උඩ සමාජ ප්‍රතිලාභ. MBS යට පෞද්ගලික ප්‍රතිලාභ. ලස්සනයි. ආන්තික කියන වචනේ නිකන් එල්ලන්න නැතා කියලා ප්‍රශ්නයක් නෑ. ආයෙ කොට වැරදිච්ච ඉඳන් කියන්නම් පුතේ. පෞද්ගලික ප්‍රතිලාභයට වඩා සමාජ ප්‍රතිලාභ වැඩි. පෞද්ගලික ප්‍රතිලාභ 500යි සමාජ ප්‍රතිලාභය 600යි. ඒතර වැඩි එක උඩින් ලියන ඉරි කෑලි එකක් ගාව වැඩි එක උඩින් ලියන අඩු එක යටින් ලියන. සමාජ ප්‍රතිලාභ වැඩි උඩින් ලිව්වා උඩ රේඛාව පෞද්ගලික ප්‍රතිලාභ අඩුයි යටින්. මං කිව්වා පුතේ අවුරුදු 10ක පාස් පේපර් කරන්න කියලා ඇති MCQ 50ක් 10යි රචනා 50 රචනා ටික ඔක්කොම ලියන්න ඕනේ. ඒ වැඩේ කළා තියන්න පුතේ. මේ කෝන් කියන්නේ හෝම්වර්ක් දීලා කරවන්න පුළුවන් විෂයක් නෙවෙයි. අපරාධ එහෙම නිකන් ප්‍රශ්න පත්‍ර ලියවනවට වඩා පුතේ පාඩම් කරගන්න එකයි දැන් වැදගත් වෙන්නේ. අපි වෙන පේපර් ක්ලාස් කරනවා ඔන්න වන්ස් දින 3ක් තියෙනවා ඊට. හරිද? එහෙනම් මම පුතේ වැට්ටි කරගන්න. ඕනවට වඩා වැට දෙන්නෙත් නෑ. ගාන්ට බැලන්ස් එකේ වැට්ටි කරගන්න. right. පේපර් ඔක්කොම කරන්න එක සැරේ කරන්න. ඉතින් අර දරුවෙක් ආවම එයා මේ සැර ටිකෙන් ටික කරු කරන්නේ. එහෙම නැත්නම් ෆුල් පේපර් එක ගන්න සම්පූර්ණ කරලා ඉවර කරන්න. එහෙම කරන්න. උත්තර පුතු ගන්න තමුන්ට ඒතකොට වැරදි හරි බලා ගන්න පුළුවන්. ඔක්කොටක් ඒවා පාස් පේපර් කරලා තියෙන්නේ අන්තිම ආර්ථික වර්ධනයේ ටියුට් එක ගන්න. පාස් පේපර් ටික ඔක්කොම කළේ නැද්ද? කරලා තියෙන්නේ මම පුතේ. පාස් පේපර් කියලා අලුතෙන් කරන්න දෙයක් නැහැ. හැබැයි අර එහෙම අපි තැන් තැන් වලින් කරේ ඒ පාඩම් වශයෙන් දැන් ෆුල් පේපර් ටිකක් පාස් පේපර් කරා. පුතාට මම පේපර් එකක් දීලා ඉතින් මේ පේපර් එක විභාගයේ වශයෙන් මේ මාසෙම සාකච්ඡා කරන්න ඕන. ඒක තියලා සාකච්ඡා කරන්න ඕන. මම පේපර් ක්ලාස් 3ක් දෙවෙත් ඒකයි. සාමාන්‍ය පැය දෙකකට ප්‍රශ්නයයි සාකච්ඡා කරන්න ඕන. right okay
එහෙනම් බලන්න. දැන් රූප දෙක සංසන්දනය කරා. ධන බාහිරතාවයේ රූපේ ඍණ බාහිරතාවයේ රූපේ සංසන්දනය කරා. ධන බාහිරතාවයේ රූපේ ඍණ බාහිරතාවයේ රූපේ සංසන්දනය කරා. ධන බාහිරතාවයේ රූපේ ඍණ බාහිරතාවයේ රූපේ සංසන්දනය කරා. තේරුණේ දහරකට වගේ. ඍණ බාහිරතාවයේ පෞද්ගලික ප්‍රතිලාභ උඩ සමාජ ප්‍රතිලාභ යට. ධන බාහිරතාවයේ සමාජ ප්‍රතිලාභ උඩ පෞද්ගලික ප්‍රතිලාභ යට. ඊට පස්සේ නිෂ්පාදනයේ ඍණ බාහිරතාවක් දක්නට ලැබෙන විට නිෂ්පාදනයේ ඍණ බාහිරතාව බලමු. මේ බලන්න පුතේ නිෂ්පාදනයේ ඍණ බාහිරතාව. මෙන්න කර්මාන්තශාලාව එයාගේ නිෂ්පාදන කටයුතු වලදී එයා පාවිච්චි කරන ඍජු හා වක්‍ර පිරිවැය අපි කියන පෞද්ගලික පිරිවැය. පෞද්ගලික පිරිවැය. අරුත්‍යයි පෞද්ගලික පිරිවැය පුතේ රුපියල් 50000යි. සාධක අමුද්‍රව්‍ය දුම් වෙනුවෙන් ගන්න පෞද්ගලික පිරිවැය 50000යි. ඒකට සම්බන්ධයක් නැහැ. මෙයා මේ කැලි කසල බැහැර කරනවා පරිසරයට. කසල ගොඩවල් බැහැර කරනවා. ගංගාවලට අපද්‍රව්‍ය එකතු කරනවා. ඕක නිසා සමාජයට වන හානිය අපි කියනු මොකක්ද? බාහිර පිරිවැය. බාහිර පිරිවැය. බාහිර පිරිවැය. බාහිර පිරිවැය පුතේ 10000යි. එහෙනම් නිෂ්පාදන කටයුත්ත කරන එකාගේ පිරිවැය පෞද්ගලික පිරිවැය 50000යි. ඒකට සම්බන්ධයක් නැති පැත්තක ඉන්නේ උන් දන්න පිරිවැය බාහිර පිරිවැය 10000යි. සමාජ පිරිවැය කියන්නේ සමාජ පිරිවැය 60000. සමාජ පිරිවැය 60000. එහෙනම් පුතේ නිෂ්පාදනයේ ඍණ බාහිරතා තියෙනකොට නිෂ්පාදනයේ ඍණ බාහිරතා තියෙනකොට පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. අපිට කියා ගන්න ඕන මොකක්ද? පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි. පෞද්ගලික පිරිවැය 50000යි. සමාජ පිරිවැය 60000යි. එහෙනම් පුතේ අපිට කියා ගන්න ඕන පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය වැඩි කියලා. අපි සැපයුම් වක්‍රය ගන්න. සැපයුම් වක්‍රය අරන් රේඛා දෙකක් ගන්නවා. බලන්න කොච්චර ලේසිද කියලා. රේඛා දෙකක් ගන්නවා. වැඩි එක මොකක්ද? සමාජ පිරිවැයනේ. උඩේ ලියන සමාජ පිරිවැය. සමාජ පිරිවැය. නිකම් වචනෙකුත් දානවා ආන්තික. යටි ලියන පෞද්ගලික පිරිවැය.
පෞද්ගලික පිරිවැය. නිකන් වචනයක් දානවා ආන්තික. ආන්තික සමාජ පිරිවැය ආන්තික පෞද්ගලික පිරිවැය. ඔන්න උත්තරය පුතා. සංකේතත් ඕනනම් දාන්න MCS MCP කියලා. මුළු බෝඩ් එකේම තියෙන වැටෙන්න ඕන පුතා. හරිද පුතේ? right. අන්තිම රූපේ නිෂ්පාදනයේ ධන බාහිරතා. තමුන් තනියම කරා. තනියම කරා. රූපය ඇඳලා උදාහරණ ලියලා ඔක්කොම තනියම කරා. ඔක්කොම තනියම කරා. ඔක්කොම ටික තනියම කරා.
මේ බලන්න. පාරිභෝජනයේ ධන බාහිරතාවක්. පාරිභෝජනයේ ධන බාහිරතාවක්. මේ බලන්න. මෙන්න පුතේ. මෙන්න මේ නිෂ්පාදන කටයුත්තට මෙයා දරන පෞද්ගලික පිරිවැය කීයද? 50000යි. පෞද්ගලික පිරිවැය 50000. හැබැයි මේ කටයුත්තෙන් මේ එළියට වීසි කරන කට් පීස්ට් නැත්නම් රෙදි පටි කැබලි වලින් මේ පැත්තක ඉන්න පීපල්ස්ලා පැත්තක ඉන්න මිනිස්සු කඹ අඹරලා ලනු වේලා කරලා මොකද කරන්නේ? බාහිර ප්‍රතිලාභ ලබන 4000ක් ලබන. එහෙනම් පෞද්ගලික පිරිවැය 50000යි බාහිර ප්‍රතිලාභය 4000යි. දැන් ධනට ඍණ වගේ මේ එකිනෙකම කොහෙන්නේ? සුළු. සුළු වෙලා පුතේ මේ සමාජ පිරිවැය එනවා කීයද? 46000. සමාජ පිරිවැය එනවා කීයද පුතේ? 46000. සමාජ පිරිවැය එනවා 46000. එහෙනම් පුතේ සමාජ පිරිවැය 46000. සමාජ පිරිවැය 46000. එහෙනම් පෞද්ගලික පිරිවැය 50000යි. සමාජ පිරිවැය 46000යි. එහෙනම් පුතේ මොකද්ද කියන්නේ? පෞද්ගලික පිරිවැයට වඩා සමාජ පිරිවැය අඩු. පෞද්ගලික පිරිවැය වැඩි, සමාජ පිරිවැය අඩු. එහෙනම් වැඩි එක උඩ අඩු එක යට. වැඩි මොකක්ද? පෞද්ගලික පිරිවැය. මෙන්න උඩින් ලියන්න. ලොකු එක උඩ, වැඩි එක උඩින් ලියන්න. පෞද්ගලික පිරිවැය. අඩු එක යටින් ලියන්න. සමාජ පිරිවැය. ආන්තික කියන වචනේ දාන්න. ආන්තික කියන වචනේ දාන්න. MC P MC S. අම්මේ හරි අමාරුයි. රසදා. හරි. හරි. අදට ඇති නේද පුතේ? විනාඩි 10ක් විතර තියෙනවා. අදට ඇති රූප සටහන් කැලේ තඳිමුද? රූප සටහන් අතර තියෙන්නේ. අද